නමෝ බුද්ධාය. ඒ භාග්‍යවත් රහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. ඔබේ කලන මිතුරා ශ්‍රද්ධා රූප වාහිනිය ඔස්සේ දහම් කැඩපත සදහම් පිළිසඳර අද දවසෙත් ඔබට සමීප කරමින් අපි තාම දයාවෙන් ඔබ මුණ ගැහෙනවා. අපි ගුරු දෙවිඳුන් වන්දනමාන කරගනිමු. ඒ සමගම අද දවසෙත් සදහම් පිළිසඳර පිණිස වැඩම කොට වදාළ ගරුතර මහා සංඝරුවන දෙපා නැමද ආදර ගෞරවයෙන් පිළිගනිමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ඉතින් දැන් අපි සිහිපත් කරගන්නම් අද සදැහැති දායකත්වයේ පිළිබඳව. දායකත්වයේ දරන්නේ මහනුවර පදිංචි පින්වත් අකිල සහ රචිනි තේනුවර යන පින්වන්ත දෙපළ විසින්. ඉතින් මේ පින්වන්ත දෙපළ ප්‍රධාන පවුලේ පින්වත් හැමදෙනාමත් පිනැති ඔබ හැමදෙනාමත් කැටුව මහා සංඝරුවන පාමුල සදහම් පිළිසඳර පවත්වන්න අපි සූදානම්. අප සමග කැටුව පැමිණෙන්න ආරාධනා කරනවා. මහා සංඝරත්නය වන්දනමාන කරගනිමු. ස්වාමීනි අපට අනුකම්පාවෙන් අද දවසෙත් අනුශාසනාවන් සිදු කරන සේක්වා. අවසරයි ස්වාමීනි. නමෝ බුද්ධාය. සීල දනාටම තෙරුවන් සරණයි. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. පරම පූජනීය ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, පින්වත් මහත්මයා, එහෙමයි. අපි ලස්සන මේ බොහෝ කෙලිස් දුරු කරවන එහෙමයි. මේ ගෘහ බන්ධන සිඳින දහම් පරයයක් කතා කළා නේද? එහෙමයි ස්වාමීනි. මොකද මේ අත්හරින දුෂ්කර බන්ධනයක් නේ ගෘහ බන්ධනය කියලා කියන්නේ. එහෙමයි. අත්හරින දුෂ්කරම එක. එහෙමයි ස්වාමීනි. එතකොට මේ ගෘහ බන්ධනේ දුරු කරලා ආවත් ඊළඟට අත්හරින දුෂ්කර දෙයක් තමයි දෘෂ්ටි කියන්නේ. එහෙමයි ස්වාමීනි. දෘෂ්ටි කියන එක. ඒතර මේ දහම්පරියය පොතලී සූත්‍රයේ මේ පොතලිය කියන ගෘහපතිය භාග්‍යතුන් වහන්සේ මුණ ගැහෙන්න ආවට පස්සේ එතුමා ආසාවක් තිබුණ ගෘහපති බන්ධනේ දුරු කරලා ඉන්න. එහෙමයි ස්වාමීනි. එහෙමත් ඉන්නව නේද? හැබැයි ගෘහපති බන්ධනේ දුරු කරලා ගෙදරම ඉන්න තමයි ආස. අර බන්ධන ඇතුලේ විවාහාර එහෙමයි. විවාහාර. ඉතින් මෙතුමා එතකොට බුදුරජාණන් වහන්සේ මහා කරුණා සමාපත්තිය මම හිතන්නේ දකින්න ඇති මෙතුමාගේ ජීවිතේ. ඒතර භාග්‍යතුන් වහන්සේ මේ වචනේ මුල් කරගෙන මෙයාට කතා කරන්න පටන් ගත්තා. ගෘහපතිය පුටු තියෙන තැන් බලලා වාඩි වෙන්න කියලා. ඒ කාරණේම මෙයා විශ්ෙන්න හේතුණා. මොකද මෙයා ගෘහපති කියන විවාහයට කැමති නැති නිසා. ඊට පස්සේ බුදුරජාණන් දේශනා කළා මේ ආර්ය විනය තුල ගෘහපති විවාහය දුරු කරන කරුණු 8ක් තියෙනවා. තුරිනම් බලන්න මේ ගෘහපති විවාහය ගෘහපති බන්ධනේ තුරු විවාහය සිඳින්නේ බන්ධනේ බිඳෙනකොටනේ. ඒ ගෘහපති බවට හේතු වෙන බන්ධනේ නැත්තම් එයාට ගෘහපති කියන විවාහයක් නැති වෙලා යනවා. එහෙමයි ස්වාමීනි. දැන් බලන්න ගිහි අතහරිනව නම් යාන වාහන අතහරිනව නම් ගෙවල් දොරවල් අතහරිනව නම් යාන වාහන අතහරිනව නම් ඊට පස්සේ දුව දරුවෝ අතහරිනව නම් ඥාතීන් අතහරිනව නම් එතකොට එයාට ශ්‍රමණ කියන වචනේ වැටෙනවනේ ඊට පස්සේ. එහෙමයි ස්වාමීනි. තේරුණා නේද? ගෘහ කියන වචනේ පාවිච්චි කරන්නේ නැහැ එයාට. එහෙමයි. ඒ වගේ එතකොට යරේ බාහිර ලෝකෙන් ඒ ටික අතහැරපු නිසා තමයි එතකොට ශ්‍රමණ කියන නාමය හොට වැටුනේ. එහෙමයි. එතකොට එහෙනම් මේ සැබෑ විදියටම ආර්ය විනය තුල විවාහාරි සිඳෙන්නේ බන්ධන සිඳිනකොට. එහෙනම් විවාහාරි සංසිඳිලා යන්නේ කොහොමද? ගෘහපති බන්ධන සංසිඳනවා නම් ඔහු සැබවින්ම ගෘහපති විවාහාරෙත් නැති වෙච්ච කෙනෙක්. එහෙමයි. ඒතර බුදුරජාණන් වහන්සේ මේ දෙව් මිනිස් ලෝකයා අතර දිව්‍යයන් බමුණු ශ්‍රමණිය බ්‍රාහ්මණය යුතු ලෝකෙ කිසි කෙනෙකුට චෝදනා කරන්න බැරි විදිහේ කරුණු 8ක් දැක්කා. මොකද්ද? ගෘහ බන්ධන සිඳින කරුණු 8. ගෘහ බන්ධන සිඳින කරුණු 8ක් දැක්කා. කුමද්ද මේ පළවෙනි කාරණේ විදිහට දේශනා කළේ මේ සතුම් මැරීමෙන් වැළකීලා සතුම් මැරීම අත්හරිනවා. දෙවෙනි එක දුන් දේ පමණ ගැනීම භාවිතා කළ සොරකම අත්හරිනවා. එහෙමයි. සත්‍ය වචනේ පිහිට බොරුව කියන එක අත්හරිනවා.
කේලමින් වැලකීම පාවිච්චි කරමින් මේ කේලම අත්හරිනවා. ඊළඟ ගිජු ලෝභය කියන එක මේ ගිජු ලෝභයෙන් වැලකී සිටීමෙන් ගිජු ලෝභය අත්හරිනවා. ඊළඟට තමයි නිന്ദා අපහාස නොකිරීම තුල වාසය කරමින් නිന്ദා අපහාස කිරීම කියන එක දුරු කරගන්නවා. එහෙමයි. ඒ වගේම තමයි ක්‍රෝධ උපායාස නොකිරීම භාවිතා කිරීමෙන් ක්‍රෝධ උපායාස කියන එක ප්‍රහාණය කරනවා. එහෙමයි. ඒ වගේම තමයි නිහතමානී භවයේ පිහිටලා අතිමානය කියන එක ප්‍රහාණය කරලා දානවා. ওই ටික තමයි ඔය ටික සිඳිනකොට ආරවෙනෙහි මොකද වෙන්නේ? ගෘහපති විහාරේ මුලින්ම සිඳින්න පවතිනවා කොහොමද කාරණා ටික. එහෙමයි. ඊට පස්සේ ඒක එතෙන්ද කාරණාවක් මම මේ කෙටියෙන් හැබැයි කියලා දුන්නේ ඔබට කියලා. ඊට පස්සේ මෙයා මිල්ලීමක් කළා නේ ස්වාමීනි මට මේක විස්තර වශයෙන් කියලා දෙන සීක්වා කියලා. ඊතර බුදුරජාණන් වහන්සේ හරි ලස්සනට මේක විස්තර වශයෙන් කියලා දුන්නා. ඊතර කෙටියෙන් කියනවා නම් අපි මේ සතුන් මැරීම ඊළඟට හොරකම ඊළඟට බොරුව කේලම ගිජුලෝභය ඊළඟට මේ අනිත් අයට නිന്ദා පහස කිරීම කියලා කියන්නේ කල්පනා කරන්න කිව්වා මේවා කෙලෙස් සහගත බන්ධන නිසා තමයි මේ උපදින්නේ. මේ මානසිකව තියෙන කෙලෙස් බන්ධනයක් නිසායි උපදින්නේ. ඒ නිසා මේ කෙලෙස් බන්ධන වලින් උපදිච්ච මෙන්න මේ දේවල් දුරු කරන්න මේ සංයෝජන ප්‍රහාණය කරන්න මම ප්‍රතිපදාවේ නිරත වෙනවා කියලා. එතකොට මේ දේවල් පුරුදු කළොත් එහෙම මොකද මගේ හිත චෝදනා කරනවා. බුද්ධිමත් අය චෝදනා කරනවා. ඒ නිന്ദා අපහාස කරනවා. ඉතින් කය බිඳී මරණින් මත සතර පායට වැටෙන්න සිද්ධ වෙනවා. එහෙමයි. ඒ වගේම පීඩාකාරී ආශ්‍රව සහිත කෙලෙස් පීඩා විඳින්න සිද්ධ වෙනවා. ඒ නිසා මේක සංයෝජනයක්. ඒ නිසා මේක නීවරණයක්. ඒ නිසා මේක දුරු කිරීම පිණිස මම කටයුතු කරනවා කියලා හිතට තමන්ගේ යෝනිසෝ මනසිකාරයෙන් කල්පනාවක් උපද්ද එහෙමයි. නිකන් පුපිතට පුරුදු කරන්න කියන්න තිබුණේ එහෙනම්. එහෙමයි ස්වාමී. එහෙම කිව්වේ නේ. ඒතර බලන්න මේ යෝනිසෝ මනසිකාරයකින් ප්‍රඥාවේ පිහිටලා කෙලෙස් එතකොට ගලන සිත බැඳලා කෙලෙස් ගලන සිත බඳින්නේ කොහොමද යෝනිසෝ මනසිකාරයෙන්නේ. එහෙමයි. සතුම් මැරීමට දැන් මරණ සිටිවිලි හොරකමට යන සිටිවිලි බොරුවට යන සිටිවිලි කේලමට යන සිටිවිලි ගිජු ලෝභයට යන සිටිවිලි ඔක්කොම බඳිනවා. නිന്ദා පහස වලට යන සිටිවිලි ඔක්කොම බඳින්නේ කොහොමද? අර උපද්දන යෝනිසෝ මනසිකාරයෙන් බඳිනවා. එහෙමයි. ත්‍රි යෝනිසෝ මනසිකාරය බහුල වෙන්න සතර පායට යන්න සිද්ධ වෙන බව සිහි කරන්න බුද්ධිමත් අයගේ ගැරහීමට ලක් වෙනවා කියලා සිහි කරන්න තමන්ගේ හිත චෝදනා කරනවා කියලා සිහි කරන්න පීඩාකාරී දැවිලි ආසර වලින් දුක් විඳින්න වෙනවා කියලා සිහි කරන්න මොකද වෙන්නේ? අර මනස අර යෝනිසෝ මනසිකාරයෙන් එයාගේ ගැට ගැහිලා තියෙන පටන් ගන්නවා. එහෙමයි. ගලන්නේ නැහැ එතකොට. එහෙයි. તો නොගලන හිත හරි සංසිඳුණු හිතක්. එහෙමයි. පැහැබර හිතක්. එහෙයි. ප්‍රසන්න හිතක්, නිරෝගී හිතක් වෙනවා එතකොට. එහෙමයි. ඒතර සසර පුරාවට යා නිරෝගී සිතින් ඔහු මේ වගේ ගුණ පුරුදු කරන කෙනෙක් වෙනවා. එහෙමයි. නේද? එහෙයි ස්වාමී. නිරෝගී හිතින් ගුණ පුරුදු කරන්න නම් රෝග නැති හිතින් ගුණ පුරුදු කරන්න නම් එයා යෝනිසෝ මනසිකාරය අනිවාර්යෙන් පුරුදු කළ යුතුයි. එහෙමයි. පුරුදු කළ යුතුයි. දැන් බලන්න යෝනිසෝ මනසිකාරය තියෙන වැදගත්කම. එහෙමයි. ඉතින් දවස් කිහිපයක් තිස්සේ නිතර මම මේ හේතු ගන්න උත්සාහ කරන්නේ ඒ නිසානේ. එහෙයි. ඊට පස්සේ බුදුරජාණන් අද අපිට කතා කරන්න තියෙන ඊළඟ කරුණු ටික මොකක්ද? පින්වත් ගෘහපතිය මේ ක්‍රෝධ උපායාස කියන එක මේ හිතවල උපදින එක. ක්‍රෝධ කියලා කියන්නේ පොඩ්ඩක් නැති ගැටෙන ස්වභාවය. ඒ වගේම පලි ගන්න හිතෙනවා. එහෙමයි. පලි ගන්න හිතෙන ස්වභාවයක් තියෙනවා. එහෙමයි. පොඩි හරි මොකක් හරි ගන්න වාරුවක් ගන්න. පොඩි දෙයක් වුණාට පස්සේ වචනයක් හරි කියනවා, හින්ට් එකක් හරි ගහන්න හිතෙනවා, නොබල යන්න හිතෙනවා. එහෙයි. ගස්සගෙන යන්න හිතෙනවා. එහෙයි. අර හිත රිද්දන්න. එහෙමයි. අඩු ගානේ දැන් තාක්ෂණයේ තියෙනවා කියනනම් කෝල් දෙන්නේ නැහැ ඊට පස්සේ. දෙන්නේ තරහින් සමහරලා. මැසේජ් දැම්මට මැසේජ් එක දාන්නේ තරහින් කරන්නේ. ඒවට ගැන විරාගයෙන් කල්පනා කළාම හිත නිදහස් වෙලා නෙමෙයි. එහෙමයි ස්වාමී. එතකොට කෙලෙස්සාගත හිතින් පලි ගන්න අදහසින් කරන්නේ. එහෙමයි. ක්‍රෝධයත් එක්කම ඊළඟට එන කන්නේ පලි ගන්න හිතනවනේ. ඔරවන්න හිතනවා, පුප්පන්න හිතනවා, ළමයින්ට පවා දෙමව්පියෝ කරනවානේ සමහරලාට. දෙමව්පියන් දරුවෝ දෙමව්පියන් කරනවා ඒක. කන්නේ නැතුව ඉන්නවා. එළියට බහින්න නැතුව ඉන්නවා. එහෙමයි. කියන වැඩ කරන්නේ, කියන දේට විරුද්ධ දෙයක් කරන්න හිතෙනවා. ආන බලන්න ක්‍රෝධ උපායාස.
ඔක්කොම එන්නේ කොමක් එකද? කෙලෙස් සහගත බන්ධනත් එක්ක. එහෙමයි. සාමට කාමයට වහ වැටුනහමත් ක්‍රෝධය තියෙනවා. එහෙමනේ තියෙන්නේ. දැන් යම් කාම අරමුණකට ගොඩක් ආස නම් ඒ කාම අරමුණ කිට්ටුවෙන් කරගන්න බැරි වෙච්ච ගමන් හිත කිපෙනවා. එහෙමයි. සමහරලාට ඊට පස්සේ කවුරු කෙනෙක් සැක හිතුන එන අරුව වෙන්නේ නැති එහෙනම් මේක කරන්නේ නැති මූ වෙන්නේ නැති මේක කරන්නේ කියලා හිතන්නේ නැද්ද නිකන්. ඊට පස්සේ මොකද අරයගෙන් පලි ගන්න හිතනවා ඊට පස්සේ. මාත් එක්ක අරය කතා කරන්නේ නැති අරය නිසා වෙන්නේ නැති. හරි මම හොඳ වැඩක් කරන්නම්. මට අරයගෙන් පලි ගන්න හිතෙනවා. හරි පුදුමයි මේ හිතේ ස්වභාවය. එහෙමයි ස්වාමීනි. එහෙනම් මේ කාම අරමුණු නිසා සමහරලාට මේ පුද්ගලිකව තියෙන තමන් ගැන තියෙන මහා මේ උද්දච්චකම නිසා ක්‍රෝධය ඇති වෙනවා. තමන් ගැන නිකන් පිළිගැනීමක් නැහැ කියලා ලෝකයාට හිතුනොත් එහෙම ලෝකයා මං ගැන කිසි පිළිගැනීමක් නැහැ කියලා හිතුනොත් එහෙම එහෙමයි. මොකද වෙන්නේ? ඒත් ක්‍රෝධය ඇති වෙනවා. පරිගන්න හිත. එහෙමයි. හරි මං එහෙනම් උඹලට කරලා බලන්නම්කෝ. මං ගැන හිර හොයලා බැලුවේ නැහැ කෝල්ලයක්වත් දුන්නේ නැහැ. එහෙමයි. නැද්ද ඊට පස්සේ? ක්‍රෝධය ඇති වෙනවා. ඊළඟ පරිගන්න ඉතින් ඉඳලා තියෙන පරිගන්න. මේ විදිය මහා මායාකාරී මහා කෙලිස් බන්ධන ගොඩක් ඔස්සේ තමයි මේ ක්‍රෝධ උපායාස උපදින්නේ. එහෙමයි. ක්‍රෝධ උපායාස කියන්නේ. හැමතිස්සෙම ක්‍රෝධයට පෙරලෙන්න තියෙන ඉඩ තියෙනවා. එහෙමයි ස්වාමීනි. ඒතර කල්පනා කරනවා කියන ගෘහපති ආර්ය ශ්‍රාවකයා මෙහෙම නුවණින් කල්පනා කරනවා කියන මම මේ කෙලෙස් බැඳීමක් හේතු කරගෙන මේ ක්‍රෝධ උපායාස කරන කෙනෙක් වෙනවා නම් ඒ කෙලෙස් බැඳීම ප්‍රහාණය කිරීම පිණිස සමුච්ඡේදනයේ පිණිස මම ප්‍රතිපත්තිය යෙදෙන කෙනෙක් වෙන්න ඕනේ. එහෙමයි. ප්‍රතිපත්තිය යෙදෙන කෙනෙක් වෙන්න ඕනේ. මම ක්‍රෝධ උපායාස කරන කෙනෙක් වුණොත් ක්‍රෝධ උපායාස කිරීම හේතුව මගේ හදවත මට චෝදනා කරනවා. හදවත චෝදනා කරනවා. එහෙමයි. තමන් ඒ දැන් බලන්න සමහරලාට කිපිලා කටයුතු කරලා මේ පලිය ගන්න කටයුතු කරලා ඊට පස්සේ ආයෙ දුකටපත් වෙනවා ඊට පස්සේ. අයියෝ මම මෙහෙම දෙයක් කළා නේද? අසවල් කෙනාට මෙහෙම කළා දරුවන්ට මෙහෙම කළා නේද? දරුවෝ ලොකු වෙනකොට බය වෙනවා සමහරලාට. එහෙම තියෙනවනේ. එහෙමයි ස්වාමීනි. ඊට පස්සේ එයා බයෙන් ඉන්නේ ඊට පස්සේ. තමන්ගේ හිතම තමන්ගේ පලි ගනීද කියලා ඊට පස්සේ බයයි. එහෙමයි. හිත චෝදනා කරන. ඊට බුද්ධිමත් අය. ඊට හැමතිස්සෙම ගරහනවනේ බුද්ධිමත් කට්ටිය. අසත්පුරුෂ ලෝකේ නම් කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ ලෝකෙත් එක්ක කොහොම හරි පෑහිලා ඉන්නවා ඊට පස්සේ. බුද්ධිමත් ලෝකේ ගරහනවා මේ පුද්ගල ඉක්මනට කිපෙන කෙනෙක්. වැඩක් නැහැ කතා කරලා. කතාවට පවා යන්නේ නැහැ ඊට පස්සේ. වෛර කරන කෙනෙක් කියලා දන්නවනම් පලි ගන්න කෙනෙක් කියලා දන්නවා නම් පොඩ්ඩක් තන් ඇති අනිත් පැත්තට රිටර්න් එක මේ ගන්නවා කියලා වාරුව ගන්නවා කියලා හිතනවා නම් කිට්ටු වෙන කැමති නැහැ බුද්ධිමත් කට්ටිය. එහෙමයි. ඒක තමයි බුද්ධිමත් භවයේ ස්වභාවය. දිවුරු වෙන කෙසේ නොබලා ඉන්නවද මේ පාපී සිතුවිලි අයත් එක්කනේ. බ්‍රහ්මයෝ කෙසේ නොබලා ඇද්ද එහෙනම් මේ පාපී අයත් එක්ක. ඒකනේ අර දිවුරුන්ගේ බලපෑම නැත්te ඒකනේ. එහෙමයි. අද එතකොට ක්‍රෝධ කරන ලෝකෙට පලි ගන්න ලෝකෙට ගැලපෙලා යන්නේ අමනුස්සයෝ. ඉරිසියාකම් කරන වෛර කරන පලි ගන්න ලෝකෙට ගැලපෙලා යන්නේ කවුද? අමනුස්සය. ඒකනේ අද ඉන්දියාවේ කවුද වෙහි වැහලා ඉන්නේ? අමනුස්සයෝ විතරයි. එහෙමයි. අසුරයෝ විතරයි. ඒගොල්ලෝ ගන්නට ගැලපෙලා යනවා. ලංකාවට දැන් මේ බැල්ම ටික ටික වැඩි දැන්. දිවුරුන්ගේ බලපෑම මේ එකතු වීම තියෙන පොඩ්ඩයි අද ආතුන්හසලා ඉන්න නිසා. එහෙමයි. මේ තිරුවන් ගැන පිරිසිදුව කතා කරන පිරිසකුත් ඉන්න නිසා දෙවුරුන්ගේ පොඩි අනුග්‍රහයක් තියෙනවා. නමුත් ඒ කට්ටියත් මම හිතන්නේ ඇයි දෙවුරුත් ඈතින් ඇත්තේ? එහෙමයි. එහෙමනේ සාමාන්‍ය කරන දැන් බුද්ධිමත් දෙමව්පියෝ දරුවෝ පරුස වගේ තේරෙනවා නම් ඒත්ින් කරුණාවෙන් ඈතින් ඉඳන් බලන් ඉන්න ඕනේ. දැන් මාර්ගඵලලාගේ දෙවුරු ඉතින් ඈතින් ඉඳන් අවශ්‍ය වෙලාවට ඉතින් අර ලෙඩක් දුකක් වෙච්ච වෙලාවට කරදරයක් වෙච්ච වෙලාවට ගිහින් පොඩ්ඩක් පිහිට වෙන්නේ අර. එහෙමයි. එහිම ඇති පොඩ්ඩක්. හැබැයි බලන්න දරුවෝ මොන අසත්පුරුෂ ක්‍රියා කළත් අසත්පුරුෂය මොකද වෙන්නේ? වැහි වැහගෙන ඉන්නවා. ඒ වගේ තමයි අමනුෂ්‍යයෝ. එහෙමයි. හොඳට වැහි වැහලා ඉන්නවා ඒවට. මොකද ඒගොල්ලන්ට ලාභ ලෝභ ලැබෙන්නේ මේ වගේ කට්ටියකින්නේ. නැද්ද බලන්න. දැන් අසත්පුරුෂයා අසත්පුරුෂයෙකුට මෙයා බේරගත්තොත් එහෙම මේලා මෙයාට උපකාර කළොත් අපිට එහෙනම් හොඳ ඩ්‍රින්ක් එකක් ගන්න පුළුවන්. එහෙමනේ කියන්නේ කට්ටිය. එහෙමයි. හොඳ වේලක් කන්න පුළුවන්. කොහේ හරි යන්න පුළුවන්. එහෙමනේ හිතන්නේ. එහෙම අර නීච බලාපොරොත්තුවක් හිතේ තියාගෙන පුරෝගෙන අර මේ උදව් කරනවා. ඒ වගේ තමයි අමනුෂ්‍ය බලපෑම එකතු වෙන්නේ. කොච්චර බය වෙන්න ඕනද එතකොටනේ? එහෙමයි. එතකොට මෙහෙනම් මේ ගිජු ලෝභෙට කොච්චර බය වෙන්න ඕනද? ඇයි නොපෙරෙන ලෝකෙ වලින් පවා එකතු වෙන්නේ කවුද? මේ අමනුෂ්‍ය අසුරයෝ. එහෙමයි ස්වාමී. ඒගොල්ලන් ලේසියිනේ. දැන් ගිජු ලෝභය තියෙන කෙනාට අමනුෂ්‍ය ප්‍රියයි. මොකද එතකොට හේතුව අර ගිජු ලෝභයට මේ සහිත කෙනාගේ මෙයාට මේ දේවල් ලබන ලේසියට. එහෙමයි.
තේරුණානේ? ක්‍රෝධ කරන කෙනාගේ මෙයා සතුට වෙන දේවල් ලබන්න හරි ලේසි. තම්මිනී මැරුම්, සොරකම්, දූෂණ, මංකොල්ල ඊට පස්සේ ඒවට හරියන යාදිලි මේ තියෙනවා ඊට පස්සේ කට්ටිය. එහෙම දැන් ඔය අසත්පුරුෂ වැඩ කරන කට්ටිය ඉස්සරත් එහෙම අදත් එහෙම. ඒවට ඊට පස්සේ මේ ගන්න නොපෙනෙන බලපෑම් වලින් අනුග්‍රහයක් ගන්නවා ඊට පස්සේ. අර ගැළපෙලා යනවා ඔක්කොම ඊට පස්සේ. හරි පුදුමයි. එහෙමයි ස්වාමීනි. ඒතර මේ පැත්ත පවා හිතලා කොච්චර බය වෙන්න ඕනද මේ ක්‍රෝධයට උපායාසට නේද? එහෙමයි. විජු ලෝභෙට. බොරුවට, කේලමට, හිස් මේ සතුම් මැරීමට, හොරකමට කොච්චර බය වෙන්න ඕනද? ඇයි නීච බලපෑම්මයි එකතු වෙන්නේ. ශ්‍රේෂ්ඨ බල සම්බන්ධයක් නම් ඇති වෙන්නෙම නෑ. ඒ නීච සිතවිලිත් එක්ක නීච ക്രിයා එක්ක ශ්‍රේෂ්ඨ සම්බන්ධයක් උපදින්නේ. එහෙමයි. ඉපදුනොත් සම්බන්ධ වුණොත් සම්බන්ධනේ නීච බලපෑමක්මයි. නීච සම්බන්ධයක්මයි උපදින්නේ. එහෙමයි. නීච සම්බන්ධයක්මයි උපදින්නේ. කල්පනා කරනවා කියන ක්‍රෝධ උපායාස කිරීම හේතුවෙන් මගේ හිත චෝදනා කරනවා. ඒ වගේ බුද්ධිමතුන් ගරහනවා. බුද්ධිමතුන් ඈත් වෙනවා එතකොට. ලොකුම ප්‍රශ්නේ තියෙන්නේ මේකයි. බුද්ධිමත් අය තමන්ගේ ඈත් වෙනකොට තමන්ට බුද්ධියක් දිනු කරගන්න, ප්‍රඥාවක් දිනු කරගන්න, සත්පුරුෂ බවක් දිනු කරගන්න කිසි පණිවිඩයක් ලැබෙන්නේ නැහැ නේ යාට. එහෙමයි. වටේ පිටේ ඉන්න කොහොම කියන්නේ මොකද්ද? ඕක හොඳයි, ඔහොම කරපන්, එහෙම කරපන්, එහෙමනේ කියන්නේ. අසත්පුරුෂ වැඩේ සාදු කියලා ඊට පස්සේ එයා අසත්පුරුෂ භවයේම පිහිටවන්නනේ මහන්සි ගන්න. නැද්ද බලන්න? එහෙමයි. දැන් ඔය කුඩු කාර්යය ගත්තොත් එහෙම කුඩු ඒ කට්ටිය කැමති ඒගොල්ලෝ ඉන්නවට. ඒ කියන්නේ මේ උදුර නැති කරන්න අමාරු වෙයි. ඕකට සපෝට් කරන ඕකෙන් ජීවත් වෙන ඕකෙන් ආදායම් මාර්ගය හදාගෙන තට්ටු පිට තට්ටු ගහලා ජීවත් වෙන පිරිසක් ඉන්නවා. ඔය නැත්තම් මේව දුරු කරන්න හරි ලේසි. එහෙමයි. එතකොට මේ අසත්පුරුෂ ක්‍රියා දුස්චරිතේ දුරු කරන්න අමාරු වෙයි. ඕගෙන් ඉහළින් වැටෙන පිරිසක් ඉන්නවා. ආහමේකේ වැඩේ. එහෙමයි. හරිම භයානකයි මේ අකුසල් තුල ඉන්නවා කියලා කියන්නේ නොපෙනෙන අයගෙන් පවා එකතු වෙන්නේ අසත්පුරුෂයෝ. එහෙයි ස්වාමීනි. පෙනෙන අයගෙන් පවා එකතු වෙන්නේ අසත්පුරුෂයෝ. නොපෙනෙන අයගෙන් ඈත් වෙන්නේ සත්පුරුෂයෝ. පෙනෙන අයගෙන් ඈත් වෙන්නේ කවුද? සත්පුරුෂයෝ. එහෙමයි. අසර පුරාට ලීසි නෑ සත්පුරුෂ ඇසුරක් එක්ක කිට්ටු වෙන්නේ එතකොට. ඊළඟට කියන ක්‍රෝධ උපායාස කිරීම හේතුවෙන් කය බිඳී මරණින් මතු දුගතිය යන්න සිද්ධ වෙනවා. ඒ නිසා මේ ක්‍රෝධ උපායාස කිරීම කියන දේ මහා සංයෝජනයක්, නීවරණයක්. ඒ හේතුවෙන් දුක් පීඩා ඇති වෙන කෙලෙස් හට ගන්නවා. ක්‍රෝධ උපායාස කිරීම හේතුවෙන් යම් දුක් ඇති වෙන කෙලෙස් හට ගන්නව නම් එහෙනම් මේ ක්‍රෝධ උපායාස වලින් වැළකීලා සිටින කෙනෙකුට ඒ දුක් සහිත පීඩා සහිත ඒව හටගන්නේ නිවද කියලා. එයා හිතට හැමතිස්සෙම අර පොඩි දරුවෙකුට අර ගුණ කියා බත් කවන්නේ යම්සේද? එහෙමයි ස්වාමී. රවට්ට බත් කවන්නේ යම්සේද? නේද? එහෙමනේ කරන්නේ සාමාන්‍ය. පොඩි දරුවන්ට තමයි පුංචි කතාවක් කියවනවා. අර බලන්න කී කටේ උබුණු කටයරම් බලනකොට අර පැත්ත තියා. දැකලා නැද්ද එහෙම? එහෙමයි. ඒ වගේ තමයි අපේ හිතටත් මේ යෝනිසෝ මනසිකාරය කියන එක උපක්‍රමශීලීව දෙන්න ඕන එකක් ඒක. එහෙමයි. හිත ගන්න ලේස්ති නෑ. ඒකට හේතුව ඇයි? හිත ආස අර නීච දෙයට, නීච ගති වලට, නීච ඇසුරට, ලාමක දෙයට, ලාමක ඇසුරට, ලාමක ගති පැවතුම් වලට හිත ආසයි. එහෙමයි. එහෙම ආස හිතට යෝනිසෝ මනසිකාරය දෙනවා කියන එක ලේසිද? ලේසි නෑනේ. ඒක මහත්යෙන් කියනවා ස්වාමීන් වහන්සේ මට මේ බුදු ගුණ නම් හිතන්න ලේසි කිව්වා. එහෙමයි. හැබැයි අසුබේ නම් මේ හිතට දෙන්න බෑ කිව්වා. අනිත්‍ය දෙන්න බෑ කිව්වා. එහෙමයි ස්වාමී. ඒ පිටරට කියන මහත්තයා කියනවා මේ රටවල කිසි දෙයක් නැතුව මේ මගේ මේ හිත මේ රටේ බැසගෙන තියෙන්නේ. එහෙමයි ස්වාමී. මට ඊළඟ ජීවිතේ මේ රටේ උපදින්න ආසයි කිව්වා. එච්චර බැසගෙන. එහෙමයි. කොහොමද වෙන්නේ? මේ වගේ තමයි අර ලාමක දෙයට කාලයක් ආස කළාට පස්සේ ශ්‍රේෂ්ඨ දෙයක් හිතේ පිහිටවන්න හදනව නේද? දෙන්නෙම නෑ. එහෙමයි. එතකොට ඉතින් උපක්‍රමශීලීව තමයි ටික මේ හිතේ පණිවිඩය දෙන්න ඕනේ. එහෙමයි. හිත සංවේදී වෙන විදියට, හිත සංවේගයට පත් කරන විදියට, එයා බොහොම කල්පනාවෙන් කලබල නැතුව ටික ඇසට පේන දේවල් පවා මුල් කරගෙන ඔහුට දෙන්න පුළුවන් පණිවිඩය. එහෙමයි. එහෙම නේද? හිරේ දුක් විඳින අය දිහා බලපලා මේ ජීවිතේ ගියක් දුරක් නැතුව යාන වාහන නැතුව මිනිස්සුන්ගෙන් ගුටි කකා බැනුම් අහා
එහෙම ඉන්න අය දැක හිත හිතන්න ඕන මේ පෙර සසර මේ ජීවිතේ මෙච්චර නිന്ദා පහස විඳින්න පෙර ජීවිතේ නිന്ദා පහස කරපු නිසා නේද? මේ ජීවිතේ වංචාවට අහු වෙන්නේ පෙර ජීවිතේ වංචා කරලා බොරු කියපු නිසා නේද? මේ ජීවිතේ මෙච්චර මේ බිඳීම් වලට ලක් වෙමින් මිත්‍ර ભેද සිදු වෙමින් මෙච්චර දුක් විඳින්නේ පෙර ජීවිතේ එහෙනම් මං කේලම් කියලා බිඳවපු නිසා නේද? මේ ජීවිතේ මෙච්චර මරුන් කන්න වෙන්නේ පෙර ජීවිතේ එහෙනම් මරපු නිසා නේද? එහෙම හිත හිතා ඇස් දෙකට පේන අරමුණෙන් කන් දෙකට ඇහෙන අරමුණෙන් පවා තමන් හිත හිතා බොහොම කල්පනාවේ යෝනිසෝ මනසිකාරي පණිවිඩය හිතට දෙන්න ඕනේ. එහෙම නැතුව මේ හිත ලීසි නෑ සංවේදී කරගන්න. සංවේගීටපත් කරගන්න. එහෙමයි ස්වාමීනි. එච්චර අසත් ධර්මයට හිත ආසයි. එච්චර අයෝනිසෝ මනසිකාරයට හිත ආසයි. එච්චර ලාමක දෙයට හිත ආසයි. එහෙමයි. පුදුම දෙයක් ඒක. ඊට පස්සේ බුදුරජාණන් දේශනා කළා පින්වත් ගෘහපතිය ඔය කරුණ හේතු කරගෙනයි මං කිව්වේ මොකද්ද? මේ ක්‍රෝධ උපායාස නොකිරීම භාවිතා කරලා ක්‍රෝධ උපායාස ප්‍රහාණය කළ යුතුයි කියන කාරණේ මං කිව්වේ ඔන්න ඒ කරුණ නිසායි. කොහොමද කාරණා ටික? සතර පාය යන්න වෙනවා. තමන්ගේ හිත චෝදනා කරනවා. බුද්ධිමත්වයි චෝදනා කළ බුද්ධිමත් සත්පුරුෂය තමන්ට නැති වෙනවා. එහෙමයි. ඊළඟට අසත්පුරුෂය තමයි නම් ඊට පස්සේ ඊළඟට එකතු වෙන්නේ. එහෙමයි. ඊළඟට දුක් පීඩා සහිත දැවිලි සහිත පිච්චිලි සහිත ආශ්‍රව උපදිනවා. මේ ප්‍රශ්න ගොඩම මේ කෙලෙස් එක්ක තියෙනවා. එහෙමයි. ඒ නිසා මෙයා ඒ ආදීනව හිතට දිදී පුරුදු කරනකොට ප්‍රඥාවකින් ප්‍රඥාවන්ත වෙවි කෙලෙස් දුරු කරන කෙනෙක් වෙනවා. එහෙමයි. හරි ලස්සනයි නේද? එහෙයි. අනවබෝධයෙන් නැතු අවබෝධයෙන් කෙලෙස් දුරු කරන ශ්‍රාවකයෙක් බවට පත් වෙනවා. එහෙමයි. දැන් හරි ලස්සනයි. එතකොට මේ අවබෝධයෙන් කෙලෙස් දුරු කරන, අවබෝධයෙන් කය සංවර කරන, අවබෝධයෙන් වචන සංවර කරන, අවබෝධයෙන් සිත දමනය කරන කෙනෙක් වුණාට පස්සේ ආමයා තමයි කවුරු බවටද පත් වෙන්නේ? අර මේ ස්වාධීන චරිතයක්. එහෙමයි ස්වාමීනි. ස්වාධීන චරිතයක් නිර්මාණය වෙනවා. එතකොට යා කට්ටිය හිටියත් පුරුදු කරනෝ නැති වුණත් පුරුදු කරනෝ. තේරෙනවද නේද? පේන්නත් පුරුදු කරනෝ නොපෙනෙන්නත් පුරුදු කරනෝ නැති තැනත් පුරුදු කරනෝ ඉන්න තැනත් පුරුදු කරනෝ. එහෙමයි. එතකොට ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ලැබුණත් එකයි නොලැබුණත් එකයි. ප්‍රශංසා කළත් එකයි නොලැබුණත් එකයි. මේ ජීවිතයේ දේවල් එකපාරට විපාක නොලැබුණත් එකයි ලැබුණත් එකයි. එහෙමයි. එයාට මේ ඒ කරන ක්‍රියාවේ වටිනාකම තේරෙන ප්‍රඥාව තියෙනවනේ යාට. එහෙමයි ස්වාමීනි. ඒතර එහෙම කරනකොට සසර පුරාවට මෙයාගේ ගුණය අතහරින කෙනෙක් වෙයිද? නෑ. එන සසර පුරාවට ගුණයක් අත් නොහරින කෙනෙක් වෙන්න. එහෙනම් එයා පුරුදු කළ යුතු දෙයක් තියෙනවා. එතකොට එයා ස්වාධීන චරිතයක්. දැන් සෝතාපන්න කෙනෙකුට ලස්සන වචනයක් පාවිච්චි කරනනේ පරප්‍රත්‍ය රහිත කෙනෙක් කියලා. එහෙමයි ස්වාමීනි. තව කෙනෙක්ගේ යට තින්න ඕනේ නෑ එයා. ප්‍රමාද වුණත් ජීවිත හතයි. එහෙයි. අපි දැන් මේ ඇත්තනේ දැන් මේ අපි කී දෙනෙක්ගේ ගත්තොත් එහෙම අපි කී දෙනෙක්ගේ යටතේ ඉන්නවද මේ ලෝකේ අපිට පේන්නේ නැහනේ. එහෙමයි ස්වාමීනි. ඇත්තටම මේ යටත් බව කියන්නේ දුක් පීඩා තියෙනවා. නමුත් ඒ යටත් බව තුළ රැකවරණයක් තියෙනවා. එතකොට මේ යටත් බව තුළ ඒ රැකවරණයේ වාසය කරන්න ඕන එයා යම් තැනකට එනකම් විතරයි. එහෙමයි. පරප්‍රත්‍ය රහිත කෙනෙක් වෙනකම් විතරනේ. එහෙමයි. පරප්‍රත්‍ය රහිත කෙනෙක් වුණාට පස්සේ යටත් වීම ඔක්කොම ඉවරයිනේ. අරහත් සම්බුදුරජාණන් වහන්සේ. ඒතර මේ ලෝකෙ කිසි කෙනෙකුට යටත් නැහැ. එහෙමයි. යටත් නැහැ. එතකොට සෝතාපන්න ශ්‍රාවකේ බව දැන් කල්යාණ මිත්‍රෙක් ඇසුරු කළේ නැත්තම් ඒ ජීවිත හතක් හරි යන්න වෙයි. අර කල්යාණ මිත්‍ර ඇසුරේ තියෙන වටිනාකම තියෙන කෙලෙස් සහගත මේ ධර්මයක් නැති කෙනෙක්ගේ ජීවිතේ ලබන ඇසුරයි ධර්මයක් තියෙන ආර්ය ශ්‍රාවකෙක්ගේ ලබන ඇසුරයි ගත්තොත් එහෙම සම්පූර්ණ දෙකක් නේ. එහෙමයි. දැන් කල්පනා කරලා බලන්න මෙහෙම. දැන් අපි හිතමු ගෘහ ජීවිතේ ඉන්න ධර්මයක් නැති. සමහරවිට ගෘහ ජීවිතේ ඉන්නකොට ඒක න පන්සිල් රකින්නද? දෙන්නේ නැහැ සමහරවිට පන්සිල් රකින්න. එහෙමයි. තිරුවන් සරණේ පිටියන්න දෙන්නේ. ධර්මය අහන්නද? දෙන්නේ නැහැ සමහර ගෙවල් වල. දැන් බලන්න අපි හිතමු දැන් ධර්මයේ හැසිරෙන තැනකට ඔහු ආවා කියලා. දීපිරදෝයි පැවිදි වෙන්න ඉන්න ළමයෙක්ට යන්න හිතනවා කියලා මං කිව්වා පොඩ්ඩක් කල්පනා කරලා බලන්න ඔයා ගෙදර ගිහිල්ලා පන්සිල් රකින්න පුළුවන් ද? අම්මෝ පන්සිල් රකින්න බෑ කිව්වා. එහෙමයි. මොකද මෙතනදී ඔයා පන්සිල් රකින්නකො මං කියනවා ඔයාද පන්සිල් රකින්නේ පිරිසත් නිසාද පන්සිල් රකින්නේ? එහෙමයි ස්වාමීනි. දැන් ළමයින්ට අපි දෙන්නේ සාමාන්‍යයෙන් ආජීවස්ටම සීලය. එහෙයි. උතුම් ඊට වඩා උතුම් සීලය. දැන් බලන්න ඔයාට ඔය වගේ සීලයක් රකින්න පුළුවන් ද ගෙදර ගිහිල්ලා? මම හොඳට මතක තියාගන්න ඔයා එහෙනම් මේ සීලය රකින්නේ මේ පිරිස නිසා.
එහෙනම් පිරිසේ ගුණේ හිතන්න. එහෙමයි. ඊට පස්සේ මං කෝ දැන් ඔයා ගෙදර ගිහිල්ලා දැන් උදේ හවස මේ පැය බුදුන් වඳිනවා. ශාස්ත්‍රුන් වහන්සේගේ ශ්‍රී නාමයට රහතන් වහන්සේගේ ශ්‍රී නාමයට සත්කාර කර කර ඉන්න ගුණය මං කෝ පැය ගෙදර ගිහින් කරනවද පිරික් කියනවද කියලා නෑ කිව්වා. මං කෝ එතකොට එහෙනම් මේ පිරිස නිසා නේද මේ ගුණේ පුරන්නේ. එහෙමයි. එහෙනම් පිරිස ගුණේ හිතන්න ඊළඟ මං කෝ කල්පනා කරලා බලන්න දැන් දානශාලාවේ මේ සංඝයා සංයමයෙන් යුතුව පැය වාඩිලා ඉන්නෝගේ දවල්. එහෙමයි. මේ පැය සංයමයෙන් වාඩිලා ඉන්නවා කියන එක ලේසි දෙයක්ද අමාරු දෙයක්ද? ගෙදර ගිහින් කරන්න පුළුවන්ද ඔය වගේ? මම කියනවා මේ පිරිස නිසායි මේ සංඝයා පැය උදේ හවස වාඩිලා ඉන්නේ. එහෙම නේද? එහෙමයි. දැන් බලන්න එතකොට નિરાයාසයෙන් itu වැදගත් පුරුදු පැය කීයක්ද? දානශාලාවේ පැය දෙකයි. බුද්ධ වන්දනාවේ පැය ගත්තොත් එහෙම පැය අතන 4යි. තේරුණා නේද? එහෙමයි සාම. ඊළඟට අපි හිතමු දැන් පන්තික සූත්‍ර පන්ති කරන කාලේ තියෙන ධර්ම දේශනා කට්ටියක ශ්‍රවණය කරනවා. මම ඒත් ඇහුවා මේ සූත්‍ර පන්ති ධර්ම දේශනා ගෙදර ගිහින් ඔය වගේ සංයමයෙන් පැයක් එකමාරක් අහනවද නේ? එහෙමයි. ඒතර පැය 5මාරයි. ඊළඟට සීල සම්පatti. ඉහළ සීල සම්පත්තිය පිරිස නිසා. බලන්න පැය 5මාරක් පිරිසක් එක කුසල් වඩන. ගුණධර්ම පුරුදු කරන. මෙහෙම එකක් ලැබෙන්නේ නැහැ බාහිර පරිසරේ. එහෙමයි. ඒතර බලන්න මේ පිරිසරගෙන් එයාට ලැබෙන රැකවරණයක් තියෙනවා එතකොට. ඒ රැකවරණය ලබා එයා සංග්‍රහ ලබන්න ඕනේ. එයාගේ යම් කරුණු උපදිනකන් තමයි. මොකද්ද ප්‍රඥාව උපදින්න ඕනේ. ඊළඟට එයා සිහිය උපදින්න ඕනේ. එහෙමයි. බලන්න ඒ තුල එයාට මේ ඇසුර තුල එයාගේ ජීවිතය අකුසල් උපදින්නේ. දැන් බාහිර ලෝකෙ හිමද මහත්තයා? එහේ ස්වාමීනි. බාහිර ලෝකේ අර පැය 5මාරම ගෙදර හිටිය නම් මොනවද? අකුසල්මයි. කෙලෙස්මයි. එහෙනම් මේ ලෝකෙට යටත් වෙලා අපි ඉන්නේ. එහෙමයි ස්වාමීනි. ඒතර ඊවන් ඉරණමකට අපි පත් වෙන්නේ කුමක් නිසාද? මේ පාපී සිහිය උපදව ගන්න බැරි, ප්‍රඥාව උපදව ගන්න බැරි, හිත සංසිඳවන්න බැරි මේ පාපී කෙලෙස් එක්ක මැරුණොත් නේද? එහෙමයි ස්වාමීනි. සසරම අසරණ කරනවා. එහෙමයි. එහෙනම් සසරම අසරණ නොවින ජීවිතයක් උපදව ගන්න නම් එහෙනම් මේ පාපී කෙලෙස් වලින් අපි යම් අඩු ගානේ මේ හිත නිදහස් කරගත්තු ජීවිතයක්. හරි අසිරිමත් එකට මේ බලන්න දැන් මේ විදිහට හොඳ විමර්ශනයකේදලා ප්‍රඥාවෙන් යුතුව මේ ජීවිතේ නිසා පුළුවන් තරම් ගත කළ ගුණ පුරුදු කරන්න සසරම වූ ගුණ පුරණ කෙනෙක් වෙනවා. එහෙමයි ස්වාමීනි. සසරම ගුණ පුරණ කෙනෙක්. බලන්න මේ දැන් ධර්ම දානේ දෙන පිරිස දැන් මේ උදාාර පණිවිඩේ දැන් මේක දෙද්දි කී දහහක් එහෙමයි ස්වාමීනි. කී දහහක් ප්‍රඥාවෙන් විමස හිතට හේතු ගන්න ගුණ පුරන්න කීදෙනෙක් පටන් ගන්නද බලන්න. එහෙමයි. එතකොට අනවබෝධයෙන් ගුණ පුරන ලෝකේ ප්‍රඥාවෙන් යෝනිසෝ මනසිකාරයෙන් ගුණ පුරන පුරුෂ පිරිසක් බිහි වුණේ තමන්ගේ ධර්ම දාන නිසා නේ. එහෙමයි ස්වාමීනි. එහෙනම් බලන්න මේ පින තමන්ට සංසාරේ එහෙනම් අවබෝධයෙන් ගුණ පුරන්න අනුග්‍රහ සැලසෙන පින්කමක්. එහෙමයි. අවබෝධයෙන් ගුණ පුරන්න. එහේ. උදාහර පින්කමක් ඒක. එහෙමයි. ඒ නිසා මේ අවබෝධයෙන් ගුණ පුරනවා කියන්නේ එයා සැබවින්ම නොසැලෙන කෙනෙක්. නොඇටෙන කෙනෙක්. එහෙමයි. සසර පුරාම එතකොට එයා ගුණ පුරන කෙනෙක්. පිරිනුවම් මංචකේ දක්වා එයා එහෙනම් ගුණ පුරයි. එහෙමයි. එච්චර උදාහර ගුණයක් එතකොට මේ යෝනිසෝ මනසිකාරයේදී ගුණ පුරනවා කියන එක. එහෙමයි ස්වාමීනි. ඊළඟට කියනවා පින්වත් ගෘහපතිය නිහතමානීකම් භාවිතා කිරීමෙන් අතිමානය ප්‍රහාණය කළ යුතුයි කියලා මම කාරණාවක් ඔබට කිව්වා. ඒ පවසන ලද්දේ කුමක් හේතු කරගෙන පින්වත් ගෘහපතිය ආර්ය ශ්‍රාවකය මෙහෙම නෝනින් මෙනෙහි කරනවා යම් කෙලෙස් බැඳීමක් හේතු කරගෙන මං අතිමානී කෙනෙක් වුණොත් ඒ කෙලෙස් බැඳීම ප්‍රහාණය කිරීම පිණිස සමුච්ඡේදනයේ පිණිස ප්‍රතිපත්තිය යෙදෙන කෙනෙක් වෙන්න ඕනේ මං. එහෙනම් මේ මාන්නක්කාර වෙන්නේ කුමක් නිසාද? මොකක්ද ක්ලේශ බන්ධනය. එහේ ස්වාමීනි. සමානලාට අපි හිතට ගන්නවා. අපි නෝ දැන් තමන්ගේ පුංචි දෙයකින් පිරිසගේ හිත දිනාගත්ත කියලා ඒකම ඇති මේ හිතට ගන්න. එහෙමයි. නැද්ද එහෙම? එහෙමයි ස්වාමීනි. ඒකවල බලන්න පුංචි දෙය සමහර වෙලට ප්‍රශංසා කරනවා කාට ප්‍රශංසාවට ආවේ හිතට ගන්නවා ඊට පස්සේ. එහෙමයි. සමහර මිනිස්සු වඳිනවා පුදනවා. ඒකට ආසාවෙන් හිතට ගන්නවා. සමහර සීල් රකින්න පටන් ගන්නකොට මිනිස්සු වඳිනවා පුදනවා. ඊට පස්සේ අර සීලේ පැත්තක වඳින පුදන එක හිතට ගන්නවා. පැවිද්ද පිරිනනවා එතන. පැවිද්දා පිරිනනවා, ගිහියා පිරිනනවා. එහෙමයි ස්වාමීනි. ඊළඟ උන බණ ටිකක් කියනවා. බණ ටිකක් කියලා ප්‍රසිද්ධ වෙනවා. භාග්‍යතුන් වහන්සේගේ ධර්මයට පැහැල්නේ සාදුකාර දෙන්නේ මිනිස්සු ආයෙ වෙන අපිට නෙවෙයිනේ.
එහෙමයි ස්වාමීනි. මේ සාදුකාර දෙනහන්ට අහුණාට පස්සේ මොකද වෙන්නේ සමහරලාට? අරක හිතට ගන්නවා සාදු හඬට. එහෙමයි. එතන මොකද වෙන්නේ? පිරිහිනවා එතන. දැන් දේවදත්තල පිරිහුනේ එතන ඉන්නේ. ස්වාමීනි මේ කෙලෙස් ධර්මයන් අපි යටපත් කරන දුම මේ දෙයක් මත්. අපි මොනතරම් සිවුම්ද ස්වාමීනි කෙලෙස්. මොනතරම් සිවුම්ද? එහෙමයි. මහදයන් නැහැ මිනිස්සු ටිකක් වඳිනකොට සාදු හඬ දෙන්නකොට අනේ ඔබ වහන්සේ තමයි මගේ ජීවිතේ එළිය කලේ කියද්දී එහෙමයි ස්වාමීනි. ගතසිත හීතල වෙලා මොකද වෙන්නේ? එයා පිරිහෙ නැහැ හොයා ගන්නත් නැහැ. එහෙමයි. කාලයක් යනකොට සමහර කට්ටිය සිවුරෙත් නැහැ. සිවුරුත් නැහැ, පාත්තරත් නැහැ. එහෙමයි. නැද්ද එහෙම කට්ටිය? එහෙයි ස්වාමීනි. දේවදත්තල පොළොව පල්ලාගෙන නිරේ යනකම් ඕකට අහුණානේ මහත්තයා. එහෙමයි. ඔවුනේ කෝ කාලි කළා ගෙඩි දාලා අපවත් වෙනකම් දුරු කරගන්න බැරුණානේ මේ ක්‍රෝධ උපායාස කියන ඒවා. එහෙමයි. අතිමාන්‍ය කියන ඒවා. ලීසි නෑ මේවා ආධ්‍යාත්මික මේ කා වැදුනට පස්සේ මේවා අත්හරිනවා කියන එක. ලීසි නෑ. එහෙමයි. කොච්චර ප්‍රඥාවක් තියෙන්න ඕනද අර සාදු හඬට අර වර්ණාවට අසු නොවි වාසය කරන්න. එහෙමයි ස්වාමීනි. අර ලාභ සත්කාර වලට කීර්ති ප්‍රශංසාවල ඒක පුදුමයි ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ගැන වෙනම සංයුත්තයක් තියෙන එක දවසක කියන්න ඕන. මේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා වලට අහුණාට පස්සේ උපමා තියෙනවා. ඒක මේ වගේ කියනවා. හරියට නිකන් මේ මහා ලොන් දිග ලොන් තියෙන එළුවෙක් කටුගාලකට ගියාට පස්සේ මොකද වෙන්නේ? අර යන්න යන තැන පැටලෙනවා කියනවා. එහෙමයි. දිග ලොන් තියෙන එළුවා. එහෙයි. ඒ හේතුවෙන්ම අර එළුව මැරෙනවා කියනවා. ඒ අර කටු ගොඩෙත් පැටලෙනවා මේ කටු ගොඩෙත් පැටලෙනවා පිටිපස්සක් පැටලලා ඉස්සරහත් පැටලලා සමහරවිට කන්න හොයන්නත් නැහැ. ඒ වගේ තමයි කියන ලාභ සත්කාර වල පැටලුණාට පස්සේ. එහෙමයි. අර ගොඩෙත් පැටලලා මේ ගොඩෙත් පැටලලා ලීසි නෑ කියන පැවිද්දට ගොඩ වෙනවා කියන එක. එහෙමයි ස්වාමීනි. කොහොමද ලාභ සත්කාර ලැබුම භාග්‍යතුන් වහන්සේගේ ආශ්චර්යයි සම්මා සම්බුද්ධත්වයේ. එහෙයි ස්වාමීනි. මෙවන් ධර්මයක් අනේ ශාස්ත්‍රුන් වහන්සේ අනුකම්පාවෙන් ශ්‍රාවකයන්ට කියනවනේ මහත්. එහෙමයි. පුදුම ආශ්චර්යයක් නේද? එහෙයි. ඊට පස්සේ තව උපමාවක් තියෙනවා මේ ලාභ සත්කාර දකින්න කියනවා මේ දැන් මාළු අල්ලන්න තියෙන මේ අර බාගෙට වක් වෙච්ච කට්ට තියෙන්නේ. එහෙමයි. දකින්න කියන ඒ විදියට. එම දැන් ඒකට එමක් හයි කරලා ජලයට දානෝනේ. දැක ගාව මාළුවට මොකද්ද පේන්නේ? අර දඟරක ගහේ ඉන්න එම විතරයි පේන්නේ කට්ට පේන්නේ. ඒ වගේ තමයි කියන ලාභ සත්කාරයෙන් හිත යට වුණාට පස්සේ කීර්ති ප්‍රශංසාල හිත එනකොට පස්සේ කට්ට පේන්නේ හැම විතරයි පේන්නේ. මොකද වෙන්නේ කපාට මාළුවා? කපාට ගියා කට ඇරියා හැපුවා. හපු ගමන් මොකද වෙන්නේ? කට්ට මතු කරන් එනවා කටේ අනිත් පැත්තේ. මාළුවා බේරෙන්න දායි. ආයි බේරලි බරු මාළුවා. එහෙමයි. ඔය වගේ තමයි කියන ලාභ සත්කාර කීර්ති ප්‍රශංසාවට අහුනට පස්සේ පැවිද්ද ගිය බේරන බොරු කියනවා. බේරෙන්නේ නැහැ කියනවා. එහෙමයි. ඊට පස්සේ අර මාළුවාගේ කාර්යයගේ දෝතේ තමයි තියෙන්නේ. ඊට පස්සේ මොකද ඉන්නේ? අර මැරෙනකම්ම දඟල මාළුවා ඉන්නේ යම්සේද? ලාභ සත්කාර කීර්ති ප්‍රශංසාවට පස්සේ ආධ්‍යාත්ම දඟලනවා. එහෙමයි. දඟලනවා. ඒ ලාභ ගන්න කීර්ති ගන්න. ඒතර යාගේ මේ ධර්මයේ කීම තියෙන්නේ දෙව් මිනිස් ලෝකේ සුවපත් කරන්න නෙවෙයි. කොමකටද? ලාභ උපයන්න. එහෙමයි. කීර්ති උපයන්න. ප්‍රශංසා උපයන්න. අනේ මේ සුන්දර ධර්මයේ කොතරම් අසිරිමත්ද? එහෙමයි ස්වාමීනි. ඉවන් අවාසනාවන්ත දුක්ඛිත වූ මරණයක නිදහස් කරන ධර්මය. එහෙමයි. දැන් බලන්න මේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ගැන මේ දෙව් මිනිස් ලෝකයට ශාස්ත්‍රුණ සංයුත්තයක් තියෙනවා ඒක. දවස් 3ක් 4ක් විතර ධර්ම දේශනා කරන්න පුළුවන් එක. එහෙමයි ස්වාමීනි. හරි පුදුමයි. එහෙයි. ඒතර බලන්න දැන් ඉවන් දෙයක් බුදු කෙනෙක් මේ අනුකම්පාවෙන් දැක ප්‍රඥාවෙන් දැක දෙව් මිනිස් ලෝකයට කියනක කියද්දි ප්‍රඥාවන්තයෝ අවබෝධ කරගෙන ලාභ සත්කාර ගිනි ගොඩක්සේ දැකලා මාළු කට්ටක්සේ දැකලා ඊට දිගලොම් තියෙන එළුවෙක්සේ දැකලා බැහැර කරනවා. එහෙමයි. අඥාන අසත්පුරුෂ ජනයා ලාභ සත්කාර උපද්දන්න මොනවද කරන්නේ? මම රහත් කියලා ලෝකෙට කියනවා. එහෙමයි ස්වාමීනි. මොනවද කියන්නේ? මම මාර්ගඵල ලැබලා කියලා ලෝකෙට කෑ ගන්න. මොකටද? එහෙමයි. කුමක් නිසාද? මේ මිනිස්සුන්ගෙන් ලැබෙන බඩ්ඩින්ගකට. එහෙමයි. කුටි සෙනසුන්ට ඒකට මහ පොළොවට. මේ ඔයගේ ලාමක දේවල් වලටනේ. එහෙමයි ස්වාමීනි. පුදුම දෙයක් ඒක.
ඊළඟට තව තියෙනවා මේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා මේ අම්මා තාත්තා නිසා බොරු කියන්නේ නැති කෙනා ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා නිසා බොරු කියනවා කියනවා. දැන් මම රහත් මම මාර්ගඵල ලැබලා කියලා බොරු කියන්නේ එහෙමයි. ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා වලට. වෙන දෙයකට නෙමෙයි. දෙව් මිනිස් ලෝකයට අනුකම්පා පිණිසද? නැහැ. එහෙනම් දෙව් මිනිස් ලෝකයට අනුකම් මේ ලෝකේ සැබවින්ම දිව්‍යයන් අතර බඹුන් අතර ශ්‍රමණය අතර බ්‍රාහ්මණය අතර සැබවින්ම මේ දෙව් මිනිස් ලෝකයට අනුකම්පාවෙන් වැඩ සිටියා නම් වැඩ සිටියේ පරිපූර්ණ වචනේ පරිසමාප්තාර්ථයෙන් කිරුණා කියන්න පුළුවන්කම තියෙන්නේ භාග්‍යවත් රහත් සම්බුදුරජාණන් වහන්සේට. එහෙමයි ස්වාමීනි. ඒ කුමක් පිණිසද මේ සස් ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක් දුම්නස් වලින් යුතු මේ සසරට වැටුනේ වෙන කිසිවක් පිණිසම නෙමෙයි සම්බුදු ඥානය පසක් කරගෙන දෙව් මිනිස් ලෝකය සසර දුකෙන් ඈතර කරගන්න. එහෙමයි. ඒවන් අරමුණ වලින් ශ්‍රාවකයොත් වෙනවා කියලා අපිට හිතන්න බෑ. එහෙම අදහසක් අපි දන්නේ නැහැ. හරි පුදුමයි ඒක. එහෙමයි. ඒතර එහිම ආපු ශාස්ත්‍රුන් වහන්සේ කියනවා දෙව් මිනිස් ලෝකයාට අනුකම්පා කරනවන චරිත බික්කවේ චාරිකා. පින්වත් මහණනි හැසිරෙන්න මේ ස්වාක්කාත සම්දිට්ඨික ධම කියන්නේ. එච්චරයි. තමන්ගේ මාර්ගය කියන්න නෙමෙයි, ඵල කියන්න නෙමෙයි. එහෙමයි. ඇයිකට තමන්ගේ මාර්ගයෙන්වත් ඵලයෙන්වත් දෙව් මිනිස් ලෝකයාට පිළිසරණක් තියෙනවා නම් එහෙනම් කියනෝනේ පින්වත් මහණනි ඔබ මාර්ගඵල ලැබුණා දෙව් මිනිස් ලෝකයාට කියන්න කියලා. එහෙමයි. එහෙම කියන්නේ නැහැ. කියනවද? ඒව නැහැ. කියන්නේ මොකද්ද මේ? දෙව් මිනිස් ලෝකයට හිතසුව පිණිස ධර්මයේ කියන්න කියලා කියන්නේ. බුදුන් ලංකාවේ ඉපදුණා කියලා කියන්නේ නැහැ. එහෙමයි. භාග්‍යතුන් වහන්සේ මේ තැන්වල එහෙම කියන්නේ නැහැ. ඇයි? ඒතකොට ඒව දෙව් මිනිස් ලෝකයට හිතසුව පිණිස පවතින ධර්මයයි. ධර්මයයි හිතසුව පිණිස පවතින. එහෙනම් මේ දෙව් මිනිස් ලෝකයට අහිත පිණිස අයහපත පිණිස උපන් අසත්පුරුෂයෝ කියලා කියන්න පුළුවන් අපිට. ඇයි මුලා කරලා මනුස්ස වර්ගයා ධර්මයෙන් බැහැර කරලා වෙන මතවාදවල හිර වෙලා දෘෂ්ටිවල හිර වෙලා ආකල්පවල හිර වෙලා ඊට පස්සේ මොකද වෙන්නේ? ඕව ඔස්සේ චැට් කරමින් වාද කරමින් විවාද කරමින් මාස ගණන් අවුරුදු ගණන් පැය ගණන් ගත වෙන ළමයි නැද්ද දැන්? එහෙමයි ස්වාමීනි. ඕකට බිහි වෙච්ච ඉන්නවනේ. ඔය බුදුන් ලංකාවේ භාග්‍යතුන් වහන්සේ ලංකාවේ ඉපදුනා කියන මතේ අරගෙන වාද කරන ළමයි කී දහයක් ඉන්නවද මේ අන්තර්ජාලේ? එහෙමයි ස්වාමීනි. පරම පූජනීය රහතන් වහන්සේලගේ කිය. ඊතර මේ ආගාදර ඇදලා දැම්මේ කවුද? ඒතකොට ඒකට අසත්පුරුෂයෙක් වුණේ කවුද? මේතර මොකද්ද කළේ එතකොට? එහෙමයි. ඒතර මේ දෙව් මිනිස් ලෝකයට දුන්නේ මොකද්ද? යහපතක්ද? තනි කර අර ළමයින්ට වග කියන්න ඕන කවුද? අර අයට. එහෙමයි ස්වාමීනි. ඒතර මේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ඩිංගල් ලැබුණා වගේ නෙමෙයි. ඕ අනිත් පැත්තට විදවන්න ගියාට පස්සේ අර අය අනිත් පැත්තට අයහපතට පෙරලෝලා ගත්තු මේ ස්වභාවයට විදවන්න ගියාට පස්සේ එහෙමයි. සසර පුරාවට කල්ප ගණන කල්යාණ මිත්‍ර ඇසුරක් නැති සද්ධර්මයක් නැති ධර්මයේ නාමයෙන් අධර්මයේ කියා විවිධ මතවාදවල පැටලි යන්න වෙයි. කොමකින්ද? මේ කරගන්න පවයි. එහෙමයි. ලීසි නේ. එහෙයි ස්වාමීනි. කල්ප ගානක් ධර්මයට එන්න හම්බෙන්නේ අධර්මයේ පටලවන. විනයට එන්න වෙන්නේ අවිනී පටලවන. සත්පුරුෂයට එකතු වෙන්නේ අසත්පුරුෂ භවයේ පැටලෙනවා ඒකට. අනිවාර්යයෙන්ම වෙනවා ඒක. ඇයි ඔහු දෙව් මිනිස් ලෝකයාට ධර්මයේ පැටලෙන්න ධර්මයට එකතු වෙන්න දුන්නේ අධර්මයේ පැටලුවා. එහෙමයි. සත්පුරුෂ ඇසුරට එකතු වෙන්න දුන්නේ අසත්පුරුෂ භවයේ පැටලුවා. යෝනිසෝ මනසිකාරයට එන්න දුන්නේ යෝනිසෝ මනසිකාරය නමින් අයෝනිසෝ මනසිකාරයක පැටලුවා. එහෙමයි. යහපතේ හැසිරෙන්න දුන්නේ අයහපතත් තුළ පෙළඹෙව්වා. එහෙනම් ওই පව එනවා පිටිපස්සේ. ඒ නිසා ඔබ මේ පවේ සමාදම් වෙන අය බවට පත් වෙන්න එපා. මේ ඔක්කොම ලාභ සත්කාර කීර්ති ප්‍රශංසාවට අහුණු පුහු මාන්නක්කාර හිත්වල තියෙන අරුබුද මේ තියෙන්නේ. එහෙමයි. ඒතර ආරි ශ්‍රාවකයා එනවා කියන මේ කෙලිස් සහගත බන්ධනේ බිඳින්න මං කටයුතු කරන්න ඕන ප්‍රතිපත්තිය දෙන්න ඕන. මම අතිමානී කෙනෙක් වුණොත් අතිමානී හේතු කරන් මගේ හදවත මට චෝදනා කරනවා. එහෙමයි. අනිවාර්යෙන්ම වැරදි මත කියන හැම කෙනෙක්ගේම හිත් චෝදනා කරනවා Tamanට. මේ සෑම මොහොතකම චෝදනා කරනවා. එහෙයි ස්වාමීනි. ධර්මයේ ඇහෙන සෑම මොහොතකම චෝදනා කරනවා. චෝදනා කරන්නේ නැහැ වගේ ලෝකෙට පෙන්වන්න පුළුවන්. චෝදනා කරනවා. එහෙමයි. ඒ වගේම තමයි බුද්ධිමත් අය මොකද වෙන්නේ? ගරහනවනේ.
බුද්ධිමත්යි ගරහටපත් වෙනවා. දෙවිවරුන්ගේ කොතරම් ගැරහීමටපත් වෙනවද? බ්‍රහ්මයන්ගේ කොතරම් ගැරහීමටපත් වෙනවද? ශාස්ත්‍රුන් වහන්සේ හිටිනම් කෙසේ ගැරහීමටපත් වෙනවද? හිස් පුරුෂයන් උඹලගේ මාර්ගය ගැන ඵල ගැන මේ දෙව් මිනිස් ලෝකයට කියලා ඇති ඵලයේ කිමද කියලා හයි. මාර්ගය නේද පිරිසිදු මේ දෙව් මිනිස් ලෝකයට අනුකම්පා සහගත ඉස්මතු කළ යුත්තේ. යහපත නේද ඉස්මතු කළ යුත්තේ කියලා හයි. එහෙම කියපු තැන් තියෙනවනේ. එහෙමයි ස්වාමීනි. අහන් ඒ වගේ ඊළඟට කියනවා මේ ඒ වගේම කය බිදී මරණින් මතු මොකද වෙන්නේ අතිමාන නිසා. සතර පායි තමයි. අතිමානයත් එක්ක ධර්මයේ හිත පිහිටන්නේ නැහැ නේ. ලීසි නැහැ. යහපතේ හිත පිහිටන්නේ නැහැ. පිළිගන්න හිතෙන්නේ. තව කෙනෙක්ගේ අදහස් පිළිගන්න හිතෙන්නේ. එහෙමයි ස්වාමී. සතර පායි සතු ඉතින් දැන් මේ මානසිකත්වෙන්නේ ඉන්නේ එතකොට. හිත පිහිටන්නේ නැහැ නේ පරිසරය තියන්නත් බෑ. එහෙමයි. හරි පුදුමයි ඒක. ඒ නිසා අතිමානය කියන්නේ සංයෝජනයක් නීවරණයක් ඒ හේතු කරගෙන දැවිලි පිච්චිලි සහිත ආශ්‍රව හට ගන්නවා කියලා ආරි ශ්‍රාවකය සිහි කරනවා. එහෙනම් මේ අතිමානය මගේ හිතෙන් නැති වෙලා ගියොත් එහෙම මොකද්ද වෙන්නේ? මේ දුක් පීඩා හට ගන්න සතර පායට ගෙනියන ඒ වගේම බුද්ධිමතුන් මේ ගරහන හිත චෝදනා කරන මේ පීඩාකාරී ආශ්‍රව නෑ නේද කියලා එයා විමර්ශාවට යෝනිසෝ මනසිකාට පැමිණෙනවා කියන පින්වත් ආන්ගේ නිසා පින්වත් ගෘහපති නිහතමානීකම් භාවිතා කිරීමෙන් අතිමානය ප්‍රහාණය කළ යුතුයි කියලා මම කාරණා පැවසුවා නම් ඒ කාරණේ පැවසුව යහපත පිණිසමයි කියලා. එහෙමයි. හරි පුදුමයි මේ ගෘහපතිතුමා. එහෙමයි ස්වාමීනි. හරිම බුද්ධිමත්. තිරුවන් සරණේ මනාකොට පිහිටි උත්තම ශ්‍රාවක බවට පත් වෙන්න මේ පරයාය උපකරණ. එහෙමයි. මේ මෙතුමට මේ ධර්මයේ කොතරම් හිත ඇලී බැඳී මේ ගියාද කියනවනම් තව තියෙන මේ දේශනාව ඉස්සරහට මම දැන් තව දෙයක් විතර අපිට කතා කරන්න මේ. දැන් ඊට පස්සේ දැන් භාගතුන් වහන්සේ ක්‍රමානුකූලව ගන්න දහමට. එහෙමයි. ඊට කියන පින්වත් ගෘහපතිය විවහාර සමුච්ඡේදනයේ පිණිස පවතින ওই ධර්මාට සංක්ෂේපයෙන් මම ඔන්න දැන් පැවසුවා. විස්තර වශයෙන් විග්‍රහ කළා. නමුත් උපමනකින් ආර්ය විනී සියලු අයුරින් සියලු ලෙසින්ම සියලුම විවහාර සමුච්ඡේදනය වන්නේ නැහැ කිව්වා. එහෙමයි. සියලු අයුරින් සියලු ලෙසින්ම දැන් වෙන වචන දෙකක් ආවා. එහෙමයි ස්වාමීනි. ඉස්සෙල්ලුක සම්පූර්ණයෙන් මේක නැති වෙනවා. සියලු අයුරින් සියලු ලෙසින්ම විවහාර සමුච්ඡේදනය හැබැයි විමස් සිද්ධ වෙන්නේ නැහැ කිව්වා. ආර්ය විනය නම් මෙයාට උමනා වුණ නැති වුණා සියලු අයුරින් සියලු ලෙසින්ම ਸਰව ප්‍රකාරයෙන්ම මේ ගෘහ බන්ධන සිඳින්න උමනාවක් තිබ්බා. එහෙමයි. ගෘහපති කියන විවහාර නැති කරගන්න උමනාවක් තිබ්බා. අනේ ස්වාමීනි මේ පිණිස මට අනුශාසනා කරන සීක්වා කිව්වා. එහෙමයි. අනේ ස්වාමීනි මට මේ පිණිස මට මේ ධර්මයේ කියන සීක්වා කියලා. මෙයාම උනන්දු කර භාගතුන් වහන්සේ මේ ධර්මයෙන් ඉස්සරහට ගෙනියනවා. හරි ආශ්චර්යයි ප්‍රඥාවන්ත කෙනෙකුට එහෙනම් මේ ධර්මයේ දෙනවා කියන එක හරි ලේසි දෙයක් නේද? එහෙනම් මේ අඥාන ජනීජනය නේද මේ වාදවලට එන්නේ හිතන්නේ. එහෙමයි. දැන් මේ පේනෝනේ දැන් ප්‍රඥාවන්ත ශ්‍රාවකගේ තියෙන උමනාව. එහෙමයි. මේ නුවණ තියෙන කෙනෙක්ගේ තියෙන උමනාව පේනෝ නේද? ඒතර මේ පිරිසුදු ධර්මයේදී නිගා කරමින් පොතේ තියෙනේම කියෝ හරියන්නේ නැහැ කියලා තමන්ගේ පුද්ගලික අත්දැකීම තමයි කියන්න ඕන. කියා පුහු ප්‍රලාප දුඩ යන කට්ටිය ගැන හිතන්න බලවන් නේද? ප්‍රඥා මාත්‍රයක් නේ. තර්කානුකූලව නිකන් අර හිස් ප්‍රලාප වලට විවිධ මතවාද වලට සමාජගත කර අනිත් අයගේ බ්‍රේන් වොෂ් කර මේ ඔළුව හොද එහෙමයි. එහෙම නේද? ලාභ සත්කාර වලින් මත් වෙලා ඒකෙන් අතිමානයටපත් වෙලා ඒතර ඒව හොයන පිරිසක් බවට පත් වෙලා තියෙනවා. එතකොට මේ පිරිසගේ ජීවිත හදාගන්නේ කොහාට යන්නද? ඒ නිසා පින්වත්නි මේ ධර්ම දාන්න දෙන පිරිස හොඳට සතුටු වෙන්න මනාකොට සතුටු වෙන්න මේ භාග්‍යවත් අරහ සම්බුදුරජාණන් වහන්සේගේ බුදු මුවින් වදාළ මේ ගෘහපති විහාරේ ගෘහ බන්ධන සිදින කෙලෙස් බන්ධන සිදින සතර පාට යන සංයෝජන දුරු කරන මේ දිව්‍යයන් බඹුන් බව සාදුකාර දීලා අනුමෝදන් වෙන උදාර දහම් පණිවිඩයක් මේ දෙව් මිනිස් ලෝකයට අනුමෝදන් වෙන්න පහදින්න ප්‍රඥාවන්ත වෙන්න සසර පුරාවට ප්‍රඥාවෙන් වෙනසෙන්නේ නැති ගුණ සම්පත් දිනු කරන මානසිකත්වයක් උපදවලා දෙන්න මේ කරන උදාර අනුග්‍රහයට ගැන හිතලා සතුටු වෙන්න. මොකද ඒ උදාර පුණ්‍ය සම්පත්තිය සසර පුරාවට තමන්ගේ ජීවිතෙත් නොයැටෙන නොසැලෙන ගුණ සම්පත් දිනු කරගන්න අනිවාර්යෙන් අනුග්‍රහ සැලපෙන්න මේ පින හේතු වාසනා වෙනවා. ඒ නිසා මේ පින්වත් සියලු දෙනාටම
මේ පිණින් සසර දුක් ක්ෂය කර ගැනීම පිණිසම සසර පුරාවට නොවැටෙන ගුණ සම්පත් දිනු කර ගැනීම පිණිසම හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ඉතින් අදත් අපට අනුකම්පාවෙන්ම ඒ භාග්‍යවතුන් වහන්සේ පෙන්වා වදාළ උත්තම ශ්‍රී සද්ධර්මයේ අපගේ පින්වත් ස්වාමින් වහන්සේ පවසා වදාළ ඒ අපට අනුකම්පා ඇති පූජනීය මහා සංඝරත්නය අපි හැමදෙනාම ආදර ගෞරවයෙන් වන්දනමාන කරගනිමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ස්වාමීනි මේ පුණ්‍යානුමෝදනාව සිදු කරන මොහොතයි අපට අනුකම්පාවෙන් පුණ්‍යානුමෝදනාවත් සිදු කරන සේක්වා. අවසරයි ස්වාමීනි. පින්වත්නි අද දින දහම් කැඩපත ධර්ම දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ මහනුවර පදිංචි පින්වත් අකිල සහ රවිනී තේනුවර යන දීපලේක රාශිය වෙලා. ඉතින් මේ රැස් කරගත් උදාර පුණ්‍ය සම්පත්තිය සාම්පති බ්‍රහ්මරාජ සනන් කුමාර ගටිකාර බ්‍රහ්මරාජය තුළු සියලු බ්‍රහ්මයින්ට සක්දෙවිඳුන් විස්කන්ධය පුතු සතරවරන් රජදරුවන් සෙම්පත් දෙවිවරු ඉෂ්ඨකාමී දෙවිවරු ප්‍රදේශ භාර පළාත් භාර දෙවිවරු ලෝකපාලක දෙවිවරු ගෞතම බුද්ධ ශාසනය හිත කැමති සියලු දෙවිවරුන්ට මේ පින් අනුමෝදන් වේවා. සුමන සමන් දිව්‍ය රාජයා ආලෝක දෙවියන් ජනවසම දෙවියන් මේ පින් අනුමෝදන් වේවා. ආයුෂයෙන් වැඩේවා වර්ණයෙන් වැඩේවා සැපයෙන් වැඩේවා බලයෙන් වැඩේවා. දෙවියන්ගේ දෙහිමි රැකවරණය පරම පූජනීය ගුරු දේවයන් වහන්සේට මහා සංඝරුවනට ඒ අකිල සහ රවිනි තේනුවර යන දෙපළට සලසා දෙත්වා දිව්‍යෝදු තුන් ධර්මය අවබෝධ කරගනිත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස් කරගත් උදාර පුණ්‍ය සම්පත්තිය ඒ පින්වත් සියලු දෙනා නමින් මිය පරලොව ගිය සියලු ඥාතීන්ට මේ පින් අනුමෝදන් වේවා. පරලොව වශයෙන් සැපයෙන් සැපයටපත් වේවා. වහ වහ සසර දුකින් අත් මිදේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. කල්යාණ මිත්‍ර පරම පූජනීය ගුරු දේවයන් වහන්සේටත් මහා සංඝරුවනටත් ඒ වගේම අනගාരികා මෑණිවරුන්ට උපාසක දරුවන්ට මේ පුණ්‍යානුභාව බලයෙන් සසර දුකින් ඈතර වීමටම හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස් කරගත් උදාර පුණ්‍ය සම්පත්තිය නොවැම්බර් මාස 29 වන දිනට දෙවන උපන්දිනයේ යෙදුන රයස් තේනුවර පුතුණුවන්ට මේ පින් අනුමෝදන් වේවා. පින්වත් අකිල සහ රවිනි තේනුවර කියන දෙපළට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේ මේ දෙපළට ලැබීමට සිටින පින්වත් දරුවාට මේ පින් අනුමෝදන් වේවා. පවුලේ සුජීවත්ව සිටින දෙමව්පියන්ටත් සෑම පවුලේ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. ශ්‍රද්ධා මාසික ධර්ම දාන සියලු සමාජික සමාජිකාවන්ට ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටම අපගේ පින්බර දෙමව්පියන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා සුවපත් වේවා ධර්මය අවබෝධ කරගන්න වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන්න. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ඉතින් අපට අනුකම්පාවෙන් අපගේ පින්වත් ස්වාමින් වහන්සේ පවසා වදාළ ඒ උතුම් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ මුළු මහත් ලෝකයටම දායාද කොටගෙන මේ මොහොතේ ධර්ම දානමය පින්කම ලෙසින් අප රැස් කරගත් මහත්ඵල මහානිසංස උත්තම පුණ්‍ය ධර්මය නොවලහාම අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේටත් අනුමෝදන් වේවා. පුණ්‍ය අනුමෝදනාවෙන් පින්වන්ත මහා සංඝරුවන සුවපත් වේවා. පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වේවා. සාදු සාදු සාදු. ඉතින් අද සදැහැති දායකත්වයේ දරන්නට යෙදුන මහනුවර පදිංචි පින්වත් අකිල සහ රචිනි තේනුවර යන පින්වන්ත දෙපළ ඇතුළු ඒ පින්වන්ත හැමදෙනා අපි තාම දයාවෙන් සිහිපත් කරගන්නවා. පින්වන්ත ඔබ හැමදෙනාමත් දයාවෙන් සිහිපත් කරගන්නවා. ඉතින් ඒ වගේම පිනැති ඔබට අපි ආරාධනාවක් කරගන්නවා. මේ උතුම් සදහම් පිළිසඳරෙහි සදැහැති දායකත්ව බරපැන වෙන් කරගන්නමින් උතුම් ධර්ම දානමය පින්කම සිදු කරගන්න තියෙන අවස්ථාව ඔබටත් විවෘතයි. ඉතින් 071 232 88 දුරකථන මාර්ගය ඔස්සේ කතා බහ කරමින් මේ පිළිබඳව තොරතුරු දැනුම්වත් වෙන්න කියලා අපි තාම දයාවෙන් ඔබට ආරාධනා කරගන්නවා. එහෙමනම් විමර්ශනයේ පිණිස ප්‍රඥාව පිණිස දහම් කැඩපත සදහම් පිළිසඳර යලි ඔබට සමීප කරමින් අපි නැවත ඔබ මුණ ගැහෙන්නම්. හැමදිනාටම සම්මා සම්බුදු සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.